සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP Education අධ්‍යාපනික වැඩසටහන සමග ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම එක්ව කරගෙන යනු ලබන මේ පාඩම් මාලාවේ ප්‍රාචීන පඬිතු උපාධි අවසාන පන්තියට අදාළ පාලි විෂයට අදාළ 4 වෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රාකෘත විෂයට අදාළ පාඩම් මාලාවේ අපි අද ඔබ හමු වෙන්නේ 30 වෙනි පාඩමින්. එතකොට මෙතෙක් අපි ප්‍රාකෘත භාෂා ලක්ෂණ පිළිබඳව කතා කරගෙන ආවා. ඒ ප්‍රාකෘත භාෂාවන්ගේ සුවිශේෂීතාවයන් පිළිබඳව කතා කරගෙන යන මේ ගමනේදී අපි ඔබ හැමදෙනාම ඉගෙන ගත්තා මොනවද මේ ඒ භාෂාවලින් ආපු තත්භව ලක්ෂණ, තත්සම ලක්ෂණ, දේශීය ලක්ෂණ, ඒ වගේම ඇතම් ආචාර්යවරු සංස්කෘතයෙන් ප්‍රාකෘතය බිඳුනාය කියන එකට පළ කරන මත, ඒ වගේම තමයි විවිධ ප්‍රාකෘත භාෂාවන්ගේ ප්‍රභවස්ථානයන් පිළිබඳව තමයි අපි අවසානයේටම කතා කරන්නට යෙදුනේ. අපි බලමු මින් ඉදිරියට කොහොමද මේ පාඩම් මාලාව තුළ මේ ලක්ෂණ ගලාගෙන යන්නේ කියලා. දැන් අපි අවසානයේට කතා කරේ සෞර ශ්‍රේණී ප්‍රාකෘතය පිළිබඳව. මෙතනදී ගෞඩ භාෂාවන්ගේ ලක්ෂණ කියන කල්ලි සමසාංග ගෞඩහි යනුවෙන් දැක්වේ. මෙයින් බැහැර අන් කොතනක නමුත් ගෞඩ භාෂාවගේ ලක්ෂණ නොම දක්නා ලැබේ. සාහිත්‍ය දර්පණයෙහිද සමාස බහුල ආඩම්බර පූර්ණ රීති ගෞඩ රීති රූපයෙන් කිසියම් ලක්ෂණයක් ගෙන එයින් අන්‍ය භාෂාවකගේ ලක්ෂණ කීම භාෂාවන්ගේ සංඛ්‍යාවාදය මාත්‍රයකි. ගෞඩී භාෂාව සංස්කෘත බහුල ප්‍රාචීන වංග භාෂාවම වෙයි. මාගධී භාෂාව සමග වංග භාෂාවගේ යම් සමානකමක් දැනුත් දක්නා ලැබේද ඔවුන්ගේ කිහිපයක් යට දක්වන ලදී. පළමු කොට මාගධී භාෂාවෙහි දන්තජ සකාරයේද මූර්ධජ සකාරයේද යන දෙතැන්හි තාලව්‍ය ශකාරයේ උච්චාරණය විය. වංග භාෂාවෙහිද හුදෙක් තාලව්‍ය ශකාරයේම උච්චාරණය ඇත. මාගධී භාෂාවෙහි ප්‍රථමා ඒකවචනයේ ඒ ප්‍රත්‍යයන්ගේ ප්‍රයෝගය වේ. එතකොටවත් මහාරාෂ්ට්‍රීය භාෂාවෙහි මේ ස්ථානයෙහි ඕකාරයාගේම යෙදීම විය. දැන් ගෞඩී භාෂාව කියලා කියන්නේ භාෂාවන් අතරේ ප්‍රාකෘතයන් අතරේ තියෙන සුවිශේෂී භාෂාවක්. මොකද ගෞඩී භාෂාවෙන් ලක්ෂණ කියනකොට සමසාංග ගෞඩී යනුවෙන් දැක්වෙනවා. මේ ගෞඩී භාෂාවේ භාෂා රීතිය කියලා කියන්නේ බොහෝ අවස්ථාවලදී සංස්කෘත කවීන් විසින් අනුගමනය කරපු භාෂා රීතියක්. එතකොට ගෞඩී භාෂාවේ හැරෙන්නට මෙයින් බැහැර අන් කොතනක නමුත් ගෞඩී භාෂාවේ හැරෙන්නට ගෞඩ භාෂාවේ ලක්ෂණ වෙන කිසිම තැනක දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සාහිත්‍ය දර්පණයේදී ගෞඩ භාෂාව හඳුන්වනවා, ගෞඩ රීතිය හඳුන්වනවා මෙන්න මෙහෙම. සමාස බහුල ආඩම්බර පූර්ණ රීති ගෞඩ රීති. සමාස බහුල ආඩම්බර පූර්ණ රීතියක් තමයි ගෞඩ රීතිය කියලා කියන්නේ. බොහෝ කවීන් විසින් මේ ගෞඩ රීතිය අනුගමනය කරලා තිනවා. සංස්කෘත රීති දෙකයි ගෞඩී රීතිය සහ වෛදර්භී රීතිය. එකෙන් සමාස බහුල ආඩම්බර පූර්ණ රීති පිරුණු ගෞඩ රීතියෙන් තමයි ගෞඩ භාෂාවට අදාළ මේ ගෞඩ දේශීය රීතිය. එතකොට මේ ගෞඩ රීති රූපයෙන් කිසියම් ලක්ෂණයක් අරගෙන එයින් වෙනත් භාෂාවකේ ලක්ෂණ කීම භාෂාවන්ගේ සංඛ්‍යාවාදය මාත්‍රයක්. ඒ කියන්නේ භාෂා සංඛ්‍යාත්මක වශයෙන් භාෂා කිහිපයක් අරගෙන ඒ රූපයෙන් කිසියම් ලක්ෂණයක් ගෞඩ රීතියේ රූපයෙන් කිසියම් ලක්ෂණයක් විග්‍රහ කිරීම තමයි මෙතනදී සිදුවෙන කාරණය. එතකොට ගෞඩී භාෂාව කියලා කියන්නේ වංග දේශයෙහි භාවිතා කරන ලද සංස්කෘත බහුල పూర్ව භාෂාවක්. ගෞඩී භාෂාව කියලා කියන්නේ සංස්කෘත වචන බහුල පුරාතන වංග භාෂාවමයි කියන එක තමයි මෙතනදී සඳහන් කරන්නේ. ගෞඩී භාෂාව සංස්කෘත වචන බහුල පුරාතන වංග භාෂාව. එතකොට මාගධී භාෂාව සමග වංග භාෂාවගේ යම් සමානකමක් දැනුත් දක්නා ලැබේද ඔවුන්ගෙන් කිහිපයක් යටදක් අපි හෙත ඒ කරුණු දැක්වුවා.
ඒ කියන්නේ මාගධී භාෂාව සමග වංග භාෂාවගේ යම් සමානකමක් දක්නට තියෙනවා නම් සංස්කෘත බහුල වචන සංස්කෘත බහුල භාෂාවක්නේ. එතකොට මේ වංග භාෂාවට හැරුණු සංස්කෘත වචන මාගධී භාෂාව හා සමානව යන තැන් අපි ඉහතදී කතා කරා තත්සම තත්බව ලක්ෂණවලදී. ඒ වගේම ඒ කීපයක් අපි ඉහතදී කතා කරා. පළමු කොටම මාගධී භාෂාවෙහි දන්තජ සකාරය ඒ වගේම මූර්ධජ සකාරය කියන දෙතැනීම පළමු මාගධී භාෂාවේ දන්තජ සකාරය සහ මූර්ධජ සකාරය කියන දෙතනම භාවිතා කළේ උච්චාරණය වුණේ තාලුජ සකාරයේ උච්චාරණය තමයි තිබුණේ. දන්තජ සකාරය සහ මූර්ධජ සකාරය කියන අකුරු දෙකම ශබ්ද වෙන තැන තාලුජ සකාරයේ උච්චාරණය තමයි තිබුණේ. ඒ වගේම තමයි වංග භාෂාවෙත් හුදෙක් තාලුජ සකාරයේම උච්චාරණය තමයි තියෙන්නේ. මේ දෙක පැත්තෙන් ගත්තාම මාගධී භාෂාවට සමානයි වංග භාෂාව. මාගධී භාෂාවේ ප්‍රථමා විභක්ති ඒක වචනේ ඒ ප්‍රත්‍යයන්ගේ ඊ සහ ඒ ප්‍රත්‍යයන්ගේ ප්‍රයෝගය සිද්ධ වෙනවා. එහෙම වුණත් මහාරාෂ්ට්‍රීය භාෂාවේ මේ ප්‍රථමා විභක්ති ඒක වචනේ තියෙන්නේ ඕකාරයේ යෙදීම. එතකොට මාගධී භාෂාවේ ප්‍රථමා විභක්ති ඒක වචනේ ඒ කියන ප්‍රත්‍යයෝගය සිද්ධ වෙනකොට මහාරාෂ්ට්‍රීය භාෂාවේ ප්‍රථමා විභක්ති ඒක වචනේ ඕකාරයේ යෙදීම තමයි සිද්ධ වුණේ. ඕකාරාන්ත පද තමයි ප්‍රථමා විභක්ති ඒක වචනේදී භාවිතා කළේ. එතකොට මෙතනදී ගෞඩී භාෂාවේ ලක්ෂණ සඳහන් කරන සෑම තැනකදීම සමසාංග ගෞඩී යනුවෙන් දැක්වෙනවා. එතකොට මෙතනින් බැහැර වෙනත් කිසිම තැනක නමුත් මේ ගෞඩ භාෂාවේ ලක්ෂණ අපිට දක්නට ලැබෙන්නේ නැහැ. සාහිත්‍ය දර්පණයේත් සමාස බහුල ආඩම්බර පූර්ණ භාෂා රීතියක් විදියට ගෞඩ රීතිය හැඳින්වෙනවා. එතකොට කිසියම් භාෂාවක ලක්ෂණ භාෂා කිහිපයක් අරගෙන ඒවායේ ලක්ෂණ ගෞඩ රීතියේ රූපානුසාරයෙන් විග්‍රහ කිරීම සිදු කරලා තියෙනවා. ගෞඩී භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාවමයි. පුරාතන වංග භාෂාව සංස්කෘත වචන බහුල භාෂාවක්. මාගධී භාෂාව සමග වංග භාෂාවේ යම් යම් සමානකම් දක්නට ලැබෙනවා. අපි ඉහතදී ඒ සමානතා කතා කළා. ඒ වගේම තමයි පළමු කොටම මේ දෙක අතරේ සමානතා සලකලා බලනකොට මාගධී භාෂාවෙහි දන්තජ සකාරය සහ මූර්ධජ ශකාරය කියන අකුරු දෙකේම තාලුජ ශකාරයේ උච්චාරණය තමයි දක්නට ලැබෙන්නේ. තාලුජ ශකාරයේ දක්නට භාෂාවේ නැති වුණාට තාලුජ ශකාරයේ උච්චාරණය තියෙනවා. වංග භාෂාවෙත් හුදෙක්ම දක්නට ලැබෙන්නේ තාලව්‍ය එහෙම නැත්නම් තාලුජ ශකාරයේ උච්චාරණයම තමයි. එතකොට මාගධී භාෂාවෙහි ප්‍රථමා විභක්ති ඒක වචනේ ඒ කියන ප්‍රත්‍යයන්ගේ ප්‍රයෝගය සිද්ධ වෙනවා. එතකොට ඒ කොහොම වුණත් මහාරාෂ්ට්‍රීය භාෂාවේ ප්‍රථමා විභක්ති ඒක වචන පද ඕකාරාන්තව තමයි භාවිතා කළේ. මාගධී භාෂාවේ ඊකාරාන්තව හෝ ඒකාරාන්තව තියෙනකොට මහාරාෂ්ට්‍රීය භාෂාවේ ඕකාරාන්තවමයි භාවිතා කළේ මුල් කාලය තුල. එතකොට මෙතනදී සමාස බහුල ආඩම්බර පූර්ණ ගෞඩ රීතිය ගෞඩ භාෂාවෙන් ආපු රීතිය. එතකොට ගෞඩ භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාව. පුරාතන වංග භාෂාවේ සංස්කෘත බහුලයි. එතකොට මාගධී භාෂාව සහ වංග භාෂාව තියෙන සමානතා අතර තාලුජ දන්තජ සහ මූර්ධජ කියන අකුරු දෙකටම තියෙන තාලව්‍ය අක්ෂරයේ තාලුජ අකුරේ උච්චාරණය. ඒ වගේම වංග භාෂාවේ තියෙන්නේ තාලුජ අකුරේ උච්චාරණය පමණයි. මාගධී භාෂාවෙහි ප්‍රථමා විභක්ති ඒක වචනය ඊකාරාන්තව හෝ ඒකාරාන්තව පවතිනකොට මහාරාෂ්ට්‍රීය භාෂාවේ ප්‍රථමා විභක්ති ඒක වචනය ඕකාරාන්තව තමයි පවතින්නේ. මෙන්න මේ කරුණු කිහිපය තමයි මෙතනදී පැහැදිලි කරගත යුතු කාරණා. එතකොට වංග භාෂාවේ ලක්ෂණ දිහා බලනකොට ඉති උති ඒති අම තුම තුෂ මු ඊ යනාදී වචනවල
ඒ වගේම සර්වනාම ශබ්දයේහි යි ප්‍රත්‍යය දක්නට ලැබෙනවා. මෙසේම අමෝ අම්හෝ නැත්නම් අමෝහ තුම්හේ තෝ ඒකේ සේ යේ යනාදී ශබ්දයන්හි ඒ ප්‍රත්‍යය දක්නා ලැබෙනවා. කතා විවහාර භාෂාවෙහිද ලෝ කේවලේ කායේ කන්තිය ලෝ කේවලේ කායේ කන්තිය මෙබඳු ප්‍රයෝග දක්නා ලැබේ. ප්‍රාචීන වංග සාහිත්‍ය අන්වේෂණය කරන කල්හි මෙබඳු ඒ ප්‍රත්‍යයේ බොහෝ උදාහරණ දක්නට ලැබේ. එසේ උදුවත් හින්දි සාහිත්‍යයෙහි දෙතැන්හිම ඕ ප්‍රත්‍යයාගේ ප්‍රයෝගය ලැබේ. දැන් මෙසේය. जो होगा सो होगा उन होंग ने कहा इन होंग ने लिखा යනාදියයි. මාගධී භාෂාවේ සුබන්ත ප්‍රත්‍යයගේ කිසි තැනක ලෝපයද යම් කිසි තැනක පරිවර්තනයද වූයේය. ඒ මෙසේ පශුමාල තලයේදී දාලුනේ පශුමාල පදයේ ද්විතියා විභක්තියෙහි ලෝපයයි. දාලුනේ යන ද්විතියා විභක්ති ස්ථානයේහි ප්‍රථමාව ඇත්තේය. දැන් වංග භාෂාවේ ලක්ෂණ දිහා බැලුවහම ඉති උති ඒති අම තුම තුෂ මුයි යනාදී වචනවල ඒ වගේම තමයි සර්වනාම ශබ්දවලත් මේ යි ප්‍රත්‍යය දක්නට ලැබෙනවා. ඒ වගේම අමෝහ තුම්හේ තෝ ඒ කේ සේ යේ යනාදී ශබ්දයන්හි ඒ ප්‍රත්‍යය දක්නට ලැබෙනවා. මෙතන අම්හේ විය යුතුයි. අම්හේ තුම්හේ තෝ ඒකේ සේ යේ යනාදී ශබ්දයන්හි ඒ ප්‍රත්‍යය දක්නට ලැබෙනවා. ඒත් එක්කම කතා විවහාර භාෂාවක් තියෙනවා නම් මෙන්න මේ කතා විවහාර භාෂාවේදී ලෝ කේවලේ කායේ කන්තිය මෙබඳු ප්‍රයෝග දක්නට ලැබෙනවා. ප්‍රාචීන වංග සාහිත්‍ය ඒ කියන්නේ පුරාතන වංග භාෂාවට අයත් සාහිත්‍ය අන්වේෂණය කරනකොට ඒ පරීක්ෂා කරලා බලනකොට මෙබඳු ඒ ප්‍රත්‍යයේ බොහෝ උදාහරණ දක්නට ලැබෙනවා. ඒ ප්‍රත්‍යයෝගයේ තිබුණු තැන්වල බොහෝ උදාහරණ දක්නට ලැබෙනවා. මේ කොහොම වුණත් හින්දි සාහිත්‍යයේ සර්වනාම ශබ්දවල වගේම බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ ඕ ප්‍රත්‍යයගේ ප්‍රයෝගය. ඕ ප්‍රත්‍ය ප්‍රයෝගය තමයි හින්දි භාෂාවේ දක්නට ලැබෙන්නේ. දැන් जो होगा सो होगा उन होंग ने कहा इन होंग ने लिखा මෙතන जो सो उन होंग इन होंग කියන තැන්වල තියෙන්නේ ඕ ප්‍රත්‍යයෝගය. මාගධී භාෂාවෙත් සුබන්ත ප්‍රත්‍යවල නාම විභක්ති ප්‍රත්‍යවල කිසි තැනක ලෝපයද සමහර තැන්වල පරිවර්තනය සමහර තැන්වල ප්‍රත්‍ය ලෝපය සිද්ධ වෙනවා. සමහර තැන්වල ප්‍රත්‍ය පරිවර්තනය සිද්ධ වෙනවා. දැන් පශුමාල තලයේදී දාලුනේ කියන තැන පශුමාල පදෙහි ද්විතියා විභක්ති ලෝපය සිද්ධ වෙලා තිනවා. එතකොට දාලුනේ කියන ද්විතියා විභක්ති ස්ථානයේහි ප්‍රථමාව තියෙන්නේ. ඒ කියන්නේ දාලුනේ කියන ද්විතියා විභක්ති පදේ තියෙන්නේ ඒකාරාන්තයිනි මාගධී භාෂාවේ ප්‍රථමා විභක්තිය. එතකොට ඒ ඒකාරාන්ත ප්‍රථමා විභක්ති පදේම තමයි ද්විතියා විභක්තියේ තියෙන්නේ. එතකොට මෙතනදී වංග භාෂාවේ ඉති උති ඒති අමතුම තුෂමු යනාදී ශබ්ද අපි කලින් කතා කරපු තැන ඒ ලක්ෂණ සමග අපිට ගලපා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට සර්වනාම ශබ්දයේහි යි ප්‍රත්‍යය දක්නට ලැබෙනවා. මෙන්න මේ තැන්වලදී අම්හේ තුම්හේ තෝ ඒ කේ සේ යේ වගේ තැන්වල ශබ්දවල ඒ ප්‍රත්‍යය තමයි අපිට දක්නට ලැබෙන්නේ මේ සර්වනාම ශබ්දවල. එතකොට කතා විවහාර භාෂාවේදී මේ වගේ ප්‍රයෝග දක්නට ලැබෙනවා. පුරාතන වංග සාහිත්‍ය බලනකොටත්
මේ ඒ ප්‍රත්‍යය යොදාගත්තු තැන් අපිට බහුල වශයෙන් දකින්නට පුළුවන්. ඒ කොහොම වුණත් මේ හින්දි සාහිත්‍යයේ මේ දෙපළම දකින්නට ලැබෙන්නේ ඕ ප්‍රත්‍ය ප්‍රයෝගය. හින්දි සාහිත්‍යයේ දෙපළේම අපිට දකින්නට තියෙන්නේ ඕ ප්‍රත්‍ය ප්‍රයෝගය. ඒක මෙන්න මෙහෙමයි. ජෝ හෝගා කියන තැන, සෝ භෝගා කියන තැන, උන්හොන් නේ කහ කියන තැන, ඉන්හොන් නේලිකා, ජෝ සෝ උන්හොන් ඉන්හොන් කියන පදවල ඕ ප්‍රත්‍ය යෝගයේ තමයි ඕ ප්‍රත්‍ය යොදා ගැනීම තමයි දකින්නට ලැබෙන්නේ. මාගධී භාෂාවේ සුබන්ත විභක්ති ප්‍රත්‍යවල කිසියම් තැනක ලෝපය සිද්ධ වෙනවා. සමහර තැන්වල පරිවර්තනය සිද්ධ වෙනවා. දැන් පශුමාල තලයේදී දාලුනේ කියන තැන පසුමාල පදයේහි ද්විතියා විභක්තියේ ලෝපය සිද්ධ වෙලා දාලුනේ කියන ප්‍රථමා විභක්ති පදය ද්විතියා විභක්තියේ ද්විතියා විභක්තියේ ඒක වචනයට ඇවිල්ලා. අන්න ඒ වගේ පරිවර්තන කාර්යයන්දු මේ භාෂාවන්ගේ මේ ප්‍රයෝග තුළ දකින්නට පුළුවන් කාරණේ කියන එක මෙතනදී අපි ඉගෙන ගත යුතු කාරණය බවට පත් වෙනවා. ප්‍රාචීන වර්තමාන වංග භාෂාවන්හි මෙබඳු දෙවදෑරුම් ලක්ෂණ දක්නා ලැබේ. සංස්කෘත ජාම් ප්‍රත්‍ය ස්ථානයෙහි මාගධී සෞරසේනී භාෂාවන්හි ඉ ප්‍රත්‍යයන්ගේ ප්‍රයෝගය වේ. මහාරාෂ්ට්‍රීය භාෂාවෙන් තූන නොහොත් ඌන ප්‍රත්‍යයගේ ප්‍රයෝගය විය. වංග භාෂාවෙහි ඒ ස්ථානයේ ඉන්දියා මරාටි භාෂාවෙන් ඌන ව්‍යවහාරය විය. වංග භාෂාවෙන් දේකිය දෘෂ්ට්වා පහූත දෘෂ්ට්වා ඌර්ධයා උත්තිත්වා මරාටි භාෂාවෙන් ඌඩුන වංග හයියා මරාටි හෝ ඌන භුක්ත්වා වංග භාෂාවෙන් දීයා මරාටි දේ ඌන දත්වා. මෙන්න මේ ආකාරයෙන් වචන විවහාරය ඌන විවහාරය දකින්නට පුළුවන්. එතකොට ප්‍රාචීන පුරාතන මෙන්ම වර්තමාන පුරාතන සහ වර්තමාන වංග භාෂාවන්හි මේ ලක්ෂණ දෙකම දකින්නට පුළුවන්. ඒ වගේම තමයි සංස්කෘත ජාම් කියන ප්‍රත්‍ය යොදන ස්ථානයෙහි මාගධී සහ සෞරසේනී කියන භාෂාවන්හි ඊ සහ අ ප්‍රත්‍යයන්ගේ යෝගය සිද්ධ වෙලා තියෙනවා. එතකොට මහාරාෂ්ට්‍රීය භාෂාවෙන් තූන කියන නැත්තම් ඌන කියන ප්‍රත්‍යයේ ප්‍රයෝගය තූන නැත්තම් ඌන ප්‍රත්‍යයේ ප්‍රයෝගය වෙනවා. වංග භාෂාවේ වගේම ඒ ස්ථානයේ ඉන්දියා මරාටි භාෂාවෙන් මේ ඌන කියන ප්‍රත්‍ය විවහාර කරලා තියෙනවා. එතකොට වංග භාෂාවෙන් දේකීය දෘෂ්ට්වා පහූත දෘෂ්ට්වා ඌಢ්‍යා උත්තිත්වා කියන තැන ඌඩෝන වංග මරාටි හයියා හෝ ඌන හයියා හෝ ඌන. එතකොට දියා වංග මරාටියෙන් දේ ඌන කියන්නේ දත්වා කියන එක. මෙන්න මේ වගේ ඌන විවහාරය දකින්නට පුළුවන්. එතකොට වංග මරාටි වචන සංස්කෘතයට එන ආකාරය. රහියා කියන වංග වචනය මරාටි භාෂාවෙන් රාහූත සංස්කෘතයෙන් ස්ථිත්වා වංග භාෂාවෙන් කරියා කියන වචනය මරාටි භාෂාවෙන් කරුණ සංස්කෘත භාෂාවෙන් කෘත්වා කොට පූර්ව ක්‍රියාපද. එතකොට අසියා කියන වංග වචනය ය ඌන මරාටි භාෂාවෙන් දක්නට ලැබෙනවා. සංස්කෘත භාෂාවෙන් ආගන්ත්වා කියලා යොදා ගන්නවා පූර්ව ක්‍රියාපද. එතකොට වංග භාෂාවේ ධරියා කියන වචනය දරුණ භාෂාවෙන් මරාටි භාෂාවෙන් දරුණ සංස්කෘත භාෂාවෙන් ධෘත්වා දරා කියන පූර්ව ක්‍රියාපදය. ඒ වගේම ලයියා කියන වංග භාෂාවේ වචනය මරාටි භාෂාවෙන් ගේ ඌන වෙනවා. සංස්කෘත භාෂාවෙන්
නීත්වා ගෙනවිත් නයති නීත්වා ගෙනවිත් කියන පූර්ව ක්‍රියාපදයේ බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පුරාතන වර්තමාන වංග භාෂාවල මේ දෙවදාරුම් ලක්ෂණ දක්නට ලැබෙනවා. සංස්කෘත ජාම් ප්‍රත්‍යය යොදා ගන්නා ස්ථානයේ මාගදී සහ සෞරශේනී කියන භාෂා දෙකෙහි යි සහ අ ප්‍රත්‍යයන්ගේ ප්‍රයෝගය සිද්ධ වෙලා තියෙනවා. මහාරාෂ්ට්‍රීය භාෂාවෙන් තූන එහෙම නැත්නම් ඌන ප්‍රත්‍යයේ ප්‍රයෝගය සිද්ධ වෙනවා. වංග භාෂාවෙත් ඒ ස්ථානයේ ඉන්දියා මරාఠි භාෂාවෙන් ඌන ව්‍යවහාරය සිද්ධ වෙනවා. වංග භාෂාවෙන් දෙකීය දෘෂ්ට්වා පහූත දෘෂ්ට්වා ඌඩියා උත්තිත්වා මරාඨි භාෂාවෙන් ඌඩූන වංග හයියා මරාඨි හෝ ඌන භුක්ත්වා වංග භාෂාවෙන් දියා මරාඨි දේවුන දත්වා වෙනවා සංස්කෘතයට. මෙන්න මෙවැනි පද ඌන ව්‍යවහාරය භාවිතා කරලා තියෙන හැටි. ඒ වගේම තමයි වංග වචනය මරාඨි වචනය සහ සංස්කෘත වචනය බැලුවාම එකකට එකක් වෙනස් ආකාරයක් අපිට පේනවා. රහියා වංග රාහූත මරාඨි සංස්කෘත ස්ථිත්වා වශයෙන් දක්නට ලැබෙනවා. කරියා මේ පූර්ව ක්‍රියා පද මේවා. කරියා වංග මරාඨි කරුණ සංස්කෘත කෘත්වා කොට අසියා වංග මරාඨිය ඌන ආගන්ත්වා පැමිණ සංස්කෘතයෙන් ධරියා වංග දරුණ මරාඨි ධෘත්වා දරා සංස්කෘතයෙන් ලයියා වංග ගේවුන මරාඨි නීත්වා සංස්කෘතයෙන්. එතකොට මේ වචන අතරේ තියෙන වෙනස්කම් මේ එතකොට මේ ප්‍රාකෘත භාෂාව දැන් වංග භාෂාව කියලා පුරාතන වංග භාෂාව සංස්කෘත වචන බහුලයි. නමුත් අක්ෂර වචන පරිණාමය වීමේදී සිදු වෙලා තියෙන වෙනස්කම් ඔබට මෙතනදී දකින්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කලින් කොටසටම සම්බන්ධයි රවියා රචුන රචිත්වා සංස්කෘත රචනා කොට වංග විදාර්යා මරාඨි විදාරුණ සංස්කෘත විදාර්ය විද ත්‍යජියා වංග ටකූන මරාඨි ත්‍යක්ත්වා සංස්කෘත හැර මාගියා වංග මරාඨි මගුණ මාර්ගණං කෘත්වා සංස්කෘත ජාඩියා වංග සෝඩූන මරාඨි පරිත්‍යක්ත්ව සංස්කෘත යනාදිය. එතකොට මෙන්න මේ වංග භාෂාවෙන් රවියා කියනකොට මරාඨි භාෂාවෙන් රචුන වෙනවා. රචුන රචිත්වා පූර්ව ක්‍රියාවට යනවා සංස්කෘත. විදාර්යා වංග භාෂාවෙන් විදාරුණ මරාඨි භාෂාවෙන් විදාර්ය සංස්කෘත. එතන නම් පද දෙක අතරේ යම් සමානතාවයක් පේනවා. ත්‍යජියා වංග සමානයි සංස්කෘතයට වෙනස් මරාඨි භාෂාවේ ටකූන සංස්කෘත භාෂාවේ ත්‍යක්ත්වා. ඒ වගේම තමයි මාගියා වංග භාෂාවෙන් මරාඨි භාෂාවෙන් මගුණ මාර්ගණං කෘත්වා සංස්කෘත භාෂාවට හැරෙනවා. ඒ වගේම තමයි ජාඩියා වංග භාෂාවෙන් සෝඩහුණ මරාඨි භාෂාවෙන් පරිත්‍යක්තව සංස්කෘත භාෂාවට හැරිලා තියෙනවා. සමහර තැන්වල වචන සමානතා පෙන්නකොට සමහර තැන් වචන හාත්පසින්ම වෙනස් ආකාරයක් තමයි මෙහිදී දක්නට ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් වර්තමාන වංග භාෂාවේ වගේම ප්‍රාචීන මාගධී භාෂාවගේ පුරාතන මාගධී භාෂාවෙත් ලක්ෂණයෝ අපිට දකින්නට පුළුවන්. ඒ භාෂාවන් අතර මේ ප්‍රාකෘත භාෂාවන්ට අයිති වංගදේශීය භාෂාව සහ මරාඨි භාෂාව අතර තියෙන මේ වෙනස්කම් දිහා සලකලා බැලුවාම මේවත් ප්‍රාකෘත භාෂාවේදී දක්නට ලැබෙන ප්‍රාකෘත ලක්ෂණ නිසා මේ කරුණු පිළිබඳව යම් අවබෝධයක් හෝ ඔබගේ අධ්‍යාපනික කාර්යයන් තුළට ඔබගේ මතකයේ තුළට තබා ගැනීම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මොකද විෂයක් ඉගෙන ගත යුතු වෙන්නේ විභාග අරමුණු කරගෙන නෙමෙයි. විෂයක් ඉගෙන ගත යුතු වෙන්නේ තමන්ගේ අධ්‍යාපනික අරමුණු විශේෂයෙන් අධ්‍යාපනික අරමුණු සඳහා.
තමන්ගේ ප්‍රියතාවය ඒ විෂය මත රඳා පවතින්නේ ඒක විභාග අරමුණු කරගත්තොත් එක්සෑම් ඔරියන්ටඩ් වුණොත් විභාග අරමුණු කරගත්තොත් ඒ විෂය රැඳෙන්නේ නැහැ. ඒ කාරණා ඒ වෙලාවට විතරයි මතක හිටින්නේ විභාග අරමුණු කරගත්තාම. විභාගයෙන් පස්සේ නැවත හිටියේ විදියමයි. ඒක නිසා මේවා තමන්ගේ ජීවිතයට අධ්‍යාපනික ජීවිතයට ළඟා කරගන්න. එතකොට විභාග එකක් නෙවෙයි 10ක් ලියන්න පුළුවන්. මතකයේ තබාගෙන තමන්ගේ අධ්‍යාපනික පැත්ත සාර්ථක කරගන්න මේ කරුණු වලින් මොකද ප්‍රාකෘත දැනුම මේ ප්‍රාචීන විද්‍යාර්ථීන් අතර බොහොම අල්පයි. ප්‍රාකෘත දැනුම විද්‍යාර්ථීන් අතර බොහොම අල්පයි. තුලනාත්මක වාග් විද්‍යාව කිරීමේදී පවා ප්‍රාකෘත භාෂා කියන කොටස පිළිබඳව ඔබ පරිශීලනය නොකරන තරම්. ඒක නිසා මේ බොහෝ පරිශ්‍රමයක් දරලා අපි මේ එක්රැස් කරගත්ත කරුණු තුළ මෙහි අපේ මේ පරිශ්‍රමය තමයි ඔබේ අධ්‍යාපනික අරමුණු සාර්ථකමත් කිරීම. ඒ අධ්‍යාපනික අරමුණ ජීවිතය මිසක් ඔබේ විභාගය නොවිය යුතුයි. ජීවිතයට ඉගෙන ගත්තාම විභාගයට මුහුණ දෙන එක හරි ලේසි. ඒක නිසා මේ සෑම කරුණක්ම මේවා නොවැදගත්සේ නොසලකා නොවැදගත්සේ සලකන්න එපා මේවා. මේවා වැදගත් ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව Tamanට වැදගත් කරුණු කියන එක පිළිබඳව හොඳට ඔබගේ මතකයේ තබාගත යුතු කාරණා බවට පත් වෙනවා. උපක්‍රමණිකා කියන කෘතිය. උපක්‍රමණිකාවේ පළමු වන භාගයේ ප්‍රාකෘත භාෂා විවරණයක් දෙන ලදී. දැන් ප්‍රාකෘත සාහිත්‍ය සම්බන්ධයෙන් ස්වල්පයක් සොයා බැලිය යුතුය. මේ ප්‍රාකෘත සාහිත්‍යයේ ඉතිහාසය ලිවීමක් මෙහිදී සිදු නොවේ. කුමක් හේින්ද යත් ව්‍යාකරණ සාහිත්‍ය ලිවීම යුතු නොවන හේිනි. එසේ වුවත් සාහිත්‍ය ඉගෙනීමේදී එහි ඉතිහාසය පිළිබඳ වත් සුළු දැනීමක් හෝ අවශ්‍ය බැවින් ඒ සඳහා ප්‍රාකෘත සාහිත්‍ය ග්‍රන්ථ විෂයෙහි ස්වල්ප විවරණයක් දෙන ලදී. ප්‍රාකෘත සාහිත්‍ය ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදන ලදී. ජෛන ධර්ම සාහිත්‍ය හා සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය යන වචන දෙක පළමු කොට ජෛන ධර්ම විෂයේ කියන ලදී. පසුව සාධාරණ ප්‍රාකෘත විෂයෙහි පළමු කොට මෙය දත යුතුය. ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳ බොහෝ පුස්තකයෝ විනාශ වූහ. යමක් ලබන ලද නම් ඔවුන් පිළිබඳව සල්ප විවරණයක් කරන ලදී. දැන් මෙතනදී උපක්‍රමණිකාවේ මේ කරගෙන යන මේ කොටසේදී පළමු වන කොටසෙහි අපි දැන් ප්‍රාකෘත භාෂාව පිළිබඳව තමයි විවරණයක් දුන්නේ. අප මේ කරගෙන ගියපු පාඩම් මාලාවේ මෙතෙක් ප්‍රාකෘත භාෂා පිළිබඳව විවරණයක් දුන්නා. දැන් අපි ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳව සල්ප වශයෙන් සොයා බලන්නට ඕනේ. මෙතනදී ප්‍රාකෘත සාහිත්‍යයේ ඉතිහාසය ලියන්නේ නැහැ. කෘති පිළිබඳව කතා කරනව පමණයි. කුමන කාරණයක් නිසාද ව්‍යාකරණ සාහිත්‍යයක් ලියන එක එච්චර යුතු නොවන කාරණයක්. ව්‍යාකරණ සාහිත්‍ය ගැන මෙහිදී සඳහන් කිරීම නෙවෙයි අපි කරන්නේ. ප්‍රාකෘත භාෂාව ගැන ඉගෙන ගන්න එකනේ. එතකොට භාෂාව ගැන විවරණය දැන් අපි කරා. එතකොට සාහිත්‍ය පිළිබඳව යම් යම් කරුණු ටිකක් අපි මෙතනදී හොයා බැලිය යුතුයි. මොනවද මේ ප්‍රාකෘත භාෂාවේ නිර්දිෂ්ඨ ග්‍රන්ථ ටික විතරක් නෙවෙයි. සේතුබන්ධ කාව්‍යය, ගාථා සප්තසතිය, අශෝක ශිලාලේඛන සහ උත්තරාධ්‍යයන සූත්‍ර කියන මේ නිර්දිෂ්ඨ ග්‍රන්ථ පමණක් නෙවෙයි. තවත් බොහෝ ප්‍රාකෘත ග්‍රන්ථ රචනාවන් තියෙනවා. ඒ ග්‍රන්ථ රචනාවන් පිළිබඳව යම් යම් කරුණු සොයා බැලිය යුතුයි. මොනවද මේ ග්‍රන්ථ රචනා කියලා. එතකොට අප මෙහිදී පොතපත ආශ්‍රයෙන් සොයාගත්ත ග්‍රන්ථයන් පිළිබඳව කරුණු තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට භාෂාව ඉගෙන ගන්නකොට සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව සුළු දැනීමක් ඔබට අවශ්‍ය වෙනවා. ඒක නිසා ප්‍රාකෘත සාහිත්‍ය ග්‍රන්ථ විෂයෙහි අපි ස්වල්ප විවරණයක් මෙතනදී කරනවා. ප්‍රාකෘත සාහිත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කොටස් දෙක තමයි ජෛන ධර්ම සාහිත්‍ය සහ සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය කියන කොටස් දෙක. ජෛන ධර්ම සාහිත්‍ය සහ සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය කියන කොටස් දෙක තමයි පළමු කොටම ප්‍රාකෘත සාහිත්‍යයට බෙදෙන කොටස් දෙක. පළමු කොටම ජෛන ධර්ම විෂය අපි දැන් කතා කළා. ජෛන ධර්ම විෂය අපි තවත් අපි ඉස්සරහට ජෛන ධර්ම විෂයෙහි මොනවද තියෙන ප්‍රාකෘත සාහිත්‍යයට අදාළ ග්‍රන්ථ කියන එක අපිට කතා කරන්න තියෙනවා. පසුව සාධාරණ ප්‍රාකෘත විෂයෙහි සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය විෂයෙහි අපි කතා කළ යුතුයි.
පළමු කොටම කිය යුතු කාරණයක් තියෙනවා. ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳව බොහෝ පුස්තක දැනට දකින්නට නැහැ. යම්කිසි තොරතුරක් ඒ පොත් පිළිබඳව අපි ලබන ලද නම් ඒ පිළිබඳව සල්ප වශයෙන් විවරණ කරනවා මෙහිදී. මේ කටයුත්තේදී මේ පාඩම් මාලාවේදී අපි පළමු වන කොටසේදී දැන් මේ පාඩම් 29ක් පුරාවට අපි ප්‍රාකෘත භාෂා ඉතිහාසය පිළිබඳව යම් විවරණයක් කළා. එතකොට ප්‍රාකෘත භාෂාව ගැන හොයලා බලනකොට ව්‍යාකරණය ගැන කතා කරන්නට කලින් රචනා වුණු සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව යම් වශයෙන් කරුණු සොයා බලන්නට ඕනේ. ඒ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව ලියන එක නෙවෙයි. ඒ ග්‍රන්ථ පිළිබඳව යම් වැදගත් කරුණු ටික අපි මෙතනදී දැක්වීම තමයි මෙතනින් එහාට කරන්නේ. එතකොට මූලික වශයෙන් දැනගත යුතු කාරණය තමයි ප්‍රාකෘත සාහිත්‍ය විමර්ශනය කරනකොට සාහිත්‍යයේ ප්‍රධාන කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි ජෛන ධර්ම සාහිත්‍ය සහ සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය කියන කොටස් දෙක. මේ වචන දෙකෙන් අපි ජෛන ධර්ම විෂයේ පළවෙනි කොටස සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ජෛන ධර්ම ආශ්‍රයෙන් රචිත කෘති මොනවද කියලා. පසුව සාධාරණ ප්‍රාකෘත විෂය. දැන් මේ ජෛන ධර්ම විෂයෙන් ඔබට පසුගිය පරණ විෂය නිර්දේශයේදී ජෛන ධර්ම විෂයෙන් උවාසක දසා උපාසක දසාංග කියන කෘතිය නිර්දිෂ්ට කරලා තිබුණා. නිර්දේශය අලුත් වුණාට පස්සේ ඔබට දැන් උත්තරාධ්‍යයන සූත්‍රය දක්නට ලැබෙනවා. එතකොට මේ ඔක්කොම ජෛන ධර්ම විෂය. එතකොට මේ කරුණු පිළිබඳව සලකා බැලීම නිර්දිෂ්ට ග්‍රන්ථ පැත්තෙන් පවා ඔබට වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාධාරණ ප්‍රාකෘතය ගත්තාම අනිකුත් පැත්තෙන් සේතුබන්ධ කාව්‍ය, එතකොට ගාථා ශබ්ද සතිය, අශෝක ශිලාලේඛන ආදිය පිළිබඳව ඔබට නිර්දිෂ්ට කරලා තියෙනවා. එතකොට සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳවත් අපි ඒ නිර්දිෂ්ට ග්‍රන්ථවලට අමතරව මොනවද ලියවුණු ග්‍රන්ථ කියන එක අපි කතා කළ යුතු වෙනවා. ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳව තියෙන බෞද්ධ බොහෝ පුස්තක පොත්පත් දැනට දක්නට නැහැ. ග්‍රන්ථ පරිශීලනයෙන් යම්කිසි තොරතුරක් ලැබුණා නම් ඒ පිළිබඳව අපි මෙතනදී ඒවා සඳහන් කරලා තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. ජෛන ධර්ම සූත්‍ර, ජෛන ධර්ම ග්‍රන්ථ බොහෝ කොටස් වලින් බෙදන ලදී. ඒ මෙසේය. ග්‍රන්ථ දිගම්බර ජෛන ධර්ම විශේෂෙහි පසුව ලියවෙන්නේ ප්‍රථම ඒකාදශ දශාංග, ද්වාදශ උපාංග, ෂට්ඡේද ග්‍රන්ථ, චත්වාර මූල ග්‍රන්ථ, දස ප්‍රකීර්ණක, ආචාරාංග සූත්‍ර, ආයාරං සූය යන ප්‍රාකෘත නම්. ජෛන තීර්ථංකර මහාවීර ස්වාමීන්ගේ ජීවන චරිතය මේ ග්‍රන්ථයෙහි ලියා ඇත. මූල ග්‍රන්ථය අමුද්‍රිතයි, මුද්‍රණය කරලා නැහැ. ප්‍රාච්‍ය පඬිත ජේකොබ් විසින් මේ පුස්තකය ඉංග්‍රීසි භාෂාවට හරවලා තියෙනවා. එතකොට ජන සූත්‍ර පළමු වන කාණ්ඩයේ දෙවනි පොත. ද්විතීය සූත්‍ර කෘදංග සූය, අංග සූයං ජෛන ධර්මයාගේ අභ්‍යුදය කාලයේ අවස්ථිත ධර්මයන්ගේ විවරණයයි. එතකොට මෙතනදී මේ ජෛන ධර්ම සූත්‍ර කියන ධර්ම ග්‍රන්ථ බොහෝ කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට දිගම්බර ජෛන ධර්ම විෂයේ ලියවෙන්නේ පස්සේ ප්‍රථම ඒකාදශාංග, ද්වාදශ උපාංග, ෂට්ඡේද ග්‍රන්ථ, චත්වාර මූල ග්‍රන්ථ, දස ප්‍රකීර්ණක ග්‍රන්ථ, ආචාරාංග සූත්‍ර, ආයාරං සූය කියන මෙන්න මේ ප්‍රාකෘත ග්‍රන්ථ නාමාවලිය. එතකොට මෙතනින් ජෛන ධර්ම සූත්‍ර කියන කෘතියේදී ජෛන තීර්ථංකරයන් වෙච්ච ජෛන මහාවීරයන්ගේ ජීවන චරිතය තමයි මේ ග්‍රන්ථයේ ලියලා තියෙන්නේ. එතකොට මෙහි මුල් ග්‍රන්ථයේ අමුද්‍රිතයි, දැනට දක්නට නැහැ, මුද්‍රණය කරලා නැහැ. එතකොට ප්‍රාච්‍ය පඬිත මේ ප්‍රාචීන භාෂාවන් පිළිබඳව විමර්ශනය කරපු ජේකොබ් කියන පඬිවරයා මේ පුස්තකය, මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙනවා. ජන සූත්‍ර පළමුවෙනි කාණ්ඩයේ දෙවනි පොත තමයි ජන සූත්‍රය. එයි ජෛන ධර්මයාගේ අභ්‍යුදය කාලයේ, ජෛන ධර්මය පිරිහීගෙන ආපු කාලයේ අවස්ථිත ධර්ම, අවශ්‍යයික ධර්මයන්, අවශ්‍යම කරන ධර්ම කොටස් විවරණය කරලා තියෙනවා. එතකොට ජෛන ධර්ම සූත්‍ර කියන කෘතිය ජෛන ධර්ම ග්‍රන්ථ බොහෝ කොටස් වලට බෙදලා තියෙනවා.
දිගාම්බර ශ්වේතාම්බර ධර්ම විශේෂ වෙන වෙනම කෘති ලියවිලා තියෙනවා. එතකොට ප්‍රථම ඒකාදශාංග දැන් මේ දිගාම්බර සම්ප්‍රදාය විස්තර අපි පසුවට කතා කරනවා. එතකොට ශ්වේතාම්බර සම්ප්‍රදාය තමයි මේ උපාසක දශාංග පිළිබඳව කතා කරන්නේ. ද්වාදශ උපාංග, සච්ඡේද ග්‍රන්ථ, චත්වාර මූල ග්‍රන්ථ, දස ප්‍රකීර්ණක, ආචාරාං සූත්‍ර, ආයාරාං සූය කියන මෙන්න මේ ජෛන ධර්ම ග්‍රන්ථ පිළිබඳව සඳහන් වෙනවා. එතකොට ජෛන ධර්ම සූත්‍රවලදී මූලික වශයෙන් ජෛන තීර්ථාංකරයන්ගේ එහෙම නැත්නම් ජෛන මහාවීර නිගණ්ඨනාථ පුත්තගේ ජීවන චරිතය තමයි මේ ග්‍රන්ථවල ලියවිලා තියෙන්නේ. ඒ ග්‍රන්ථය මුද්‍රණය කරලා නැහැ. නමුත් ප්‍රාචීන භාෂා පිළිබඳව විමර්ශනය කරපු ජේකොබ් කියන පඬිවරයා මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට ජන සූත්‍ර පළවෙනි කාණ්ඩයේ දෙවෙනි පොත ජන සූත්‍රය. මේ ජන සූත්‍රයේහි ජෛන ධර්මය පිරිහීගෙන ආපු කාලයේදී අවශ්‍යම කරන ධර්ම කොටස් විවරණය සඳහා රචනා කරලා තියෙන කෘතියක් තමයි ජන සූත්‍ර කියන මේ පළමුවන කාණ්ඩයට අයත් දෙවැනි කෘතිය. අපි බලමු. මානසික ශක්තියද ලෝක විශේෂෙහි බලාපොරොත්තු රහිත බවද මේ ග්‍රන්ථයෙහි ලියන ලදී. ප්‍රාච්‍ය පඬිත ජේකොබ් විසින් මේ ග්‍රන්ථයට අනුවාදයක් කරන ලදී. ජෛන සූත්‍රස්ය තානාංගයේ තුන්වැනි පොත. තානාංග සූත්‍රය වස්තු සමූහයන්ගේ අවස්ථිතියද ගණනාදී විශේෂෙහි මේ පුස්තකයෙහි ඉතා මැනවින් ලියන ලදී. පොත අමුද්‍රිතයි. සමවායාංග සූයන් වස්තු සමූහයන්ගේ තුලනය මෙසේ සංචාලක ගතිය, සංස්ථාපක ගතිය, සමාන කිරීම, ආකාශ කාල බුද්ධි අනාදිය. මේ පොතත් මුද්‍රණය කරලා නැහැ, දකින්නට නැහැ. භගවතී ජී විවිභා පන්නත්ති මේ පුස්තකය ජෛනයන්ට ඉතාමත් ප්‍රිය වූ මහා සූත්‍රයේ හැටියට සඳහන් වෙනවා. මේ ග්‍රන්ථය පිළිබඳව ඔවුන්ගේ දැඩි භක්තියක් දක්නට ලැබෙනවා. මෙය ධර්මය පිළිබඳ පුස්තකයක්. එතකොට මේ ධර්ම විශේෂෙහි ගෞතමයන්ගේ ප්‍රශ්නත් මහාවීර ස්වාමීන්ගේ උත්තරත් මේ ග්‍රන්ථයෙහි ලියන ලද. ග්‍රන්ථය අමුද්‍රිතයි. ඥාතා ධර්ම කතා, නායා ධම්ම කහංග, විශ්වාස ඥාන ආත්ම විශේෂෙහි නීති කතාවක සාරාංශයක් ලෙසින් මෙහි දක්වා ඇත. ඇතැම් මේ පොත්පත්වල නම් මෙහෙම ඔබට හුරු නැතුව ඇති. දැන් මානසික ශක්තිය ලෝක විශේෂෙහි ප්‍රබල බලාපොරොත්තු රහිත බව කලින් අපි කතා කරපු දෙවන ග්‍රන්ථයේදී ලියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රාචීන පඬිත ජේකොබ් මහත්මයා මේ ග්‍රන්ථයට අනුවාදයක් ලියලා තිනවා. ජෛන සූත්‍රස්ය තානාංගය තමයි තුන්වැනි පොත. ජෛන සූත්‍රස්ස තානාංගය. මෙහි අන්තර්ගත වෙනවා තානාංග සූත්‍රය. වස්තු සමූහයන්ගේ අවස්ථිතිය, වස්තු සමූහයන්ගේ පැවැත්ම පිළිබඳව, ගණනාදී විශේෂෙහි ගණන් ගැනීම ආදී කියන්නේ සංඛ්‍යාත්මක විශේෂෙහි මේ කෘතියේ ඊටා මැනවින් වස්තු සමූහයන්ගේ පැවැත්ම සහ ගණ ආදී මැනවින් ලියලා රචනා කරලා තියෙනවා. මේ පොතත් මුද්‍රණය කරලා නැහැ. ඒ වගේම තමයි සමවායංග සූයන් වස්තු සමූහයන්ගේ තුලනාත්මක භාවය පිළිබඳව කතා කරලා තිනවා. වස්තු සමූහයන්ගේ තුලනාත්මක භාවය. දැන් එතනදී මෙන්න මේ කරුණු ගැන තමයි කතා කරලා තියෙන්නේ. සංචාලක ගතිය, සෙලවෙන ගතිය, සංස්ථාපක ගතිය, නොසෙල්වෙන ගතිය, සමාන කිරීම, ආකාශ, කාල, බුද්ධි කියන මෙන්න මේ වස්තු සමූහය පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට වස්තු කියලා කියන්නේ ඒ වස්තුන්ගේ සංචාලක ගතිය, සෙලවෙන ගතිය, සංස්ථාපක ගතිය, නොසෙල්වෙන ගතිය, සමාන කිරීම, මේවා ඒ වස්තුන්ට සමාන කිරීම වගේම ආකාශ කාල බුද්ධි අනාදිය ජෛන ධර්මානුකූලව මේ ග්‍රන්ථයේ විවරණය කරලා තියෙනවා. ඒ වගේම භගවතීජී විවිභා පන්නත්ති කියන කෘතිය. භගවතීජී විවිභා පන්නත්ති මේ පොත ජෛනයන්ට ඊටමත් ප්‍රිය වුණු මහා සූත්‍රයේ හැටියට සඳහන් වෙනවා.
භගවතීජී විවිභා පන්නත්ති කියන මේ කෘතිය ජෛනයන්ට ඊ타ත්ම ප්‍රිය කරපු සුමහා සූත්‍රය. මේ ග්‍රන්ථය පිළිබඳව ඒ අයගේ ඊටා දැඩි භක්තියක් තියෙනවා. හරියට අපි ධම්සක් පැවතුම් සූත්‍රයට ධර්මචක්කප්පවත්තන සූත්‍රයට භක්තිවන්ත වෙනවා වගේ මේ ග්‍රන්ථයට මේ සූත්‍රයට ජෛනයෝ ඊටාම ප්‍රිය කරලා භක්තිය දක්වලා තියෙනවා. මෙය ධර්මයේ පිළිබඳව පොතක්. එතකොට මේ කෘතියෙහි අන්තර්ගත වෙනවා ධර්ම කරුණු විශේෂයි ගෞතමයන්ගේ ප්‍රශ්න. ගෞතම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න වගේම ජෛන මහාවීර ස්වාමීන්ගේ උත්තරත් මේ ග්‍රන්ථයේහි ලියලා තිනවා. ගෞතමයන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරා මහාවීරයන් වහන්සේ උත්තර බැන්ද කියලා. නමුත් අපි දන්න විදිහට ඉතිහාසය තුළ මේ දෙදෙනා කවදාවත් මුණ ගැහිලා නැහැ. නමුත් ඇතම් දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ විසින් නගපු ප්‍රශ්න සහ ඔහුගේ දේශනාවලදී දැන් මේ මහාවීරගේ දේශනාවලදී මේ ප්‍රශ්න වලට දීපු උත්තරත් මේ කෘතිය තුල අන්තර්ගත වෙනවා. එතකොට ග්‍රන්ථය මුද්‍රිත නැහැ. ඒ වගේම ඥාතා ධර්ම කතා කියන කෘතිය. නායා ධම්ම කහංග කියනවා මේ ප්‍රාකෘතයෙන්. එතකොට විශ්වාස ඥානය සහ ආත්ම විශේෂයි තමන්ගේ ආත්මීය පැවැත්ම විශේෂයි නීති කතාවක සාරාංශයක් ලෙසින් නීති රීති පද්ධතියක සාරාංශයක් විදිහට මේ කෘතිය රචනා කරලා තියෙනවා. එතකොට භගවතීජී විවිභා පන්නත්ති කියන මේ කෘතිය ජෛනයන්ගේ භක්ති සූත්‍රයක් ඇටියට සඳහන් වෙනවා. එතකොට ධර්ම පුස්තකයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනාවලදී අහපු ප්‍රශ්නත් මහාවීරයන්ගේ උත්තරත් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙන බව තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඥාතා ධර්ම කතා, ණයා ධර්ම කහංග, ඒ කියන්නේ න්‍යාය ධර්ම කතාව කියන අර්ථය. නායා ධම්ම කහංග න්‍යාය ධර්ම කතාව. එතකොට න්‍යායන් පිළිබඳව විශ්වාසයේ ඥානය සහ ආත්මය පිළිබඳව නීති කතාවක සාරාංශ කෘතියක් විදිහට රචනා කරලා තියෙනවා මේ නායා ධර්ම කහංග කියන ජෛන ආගමික ග්‍රන්ථය. එතකොට මෙන්න මේ කෘතිය අතරේ ජෛන සූත්‍රස්ය තානාංගය කියන කෘතිය, සමවායාංග සූත්‍රය, ඒ වගේම තමයි භගවතීජී විවිභා පන්නත්ති කියන මහා සූත්‍රය, ඒ වගේම නායා ධම්ම කහංග න්‍යාය ධර්ම කතා කියන කෘතිය කියන මෙන්න මේ කෘතිය ජෛන ධර්මය අනුගමනය කරන ජෛන ධර්මයට අනුව ලියවුණු කෘති හැටියට සැලකෙනවා මේ ප්‍රාකෘත භාෂාවන් තුලින්. උවාසක දසාවෝ මේ පරණ ප්‍රාචීන අවසාන ප්‍රාකෘත විෂය නිර්දේශයට පාඩම් කරන්න තිබුණු කෘතියක්, නිර්දිෂ්ට ග්‍රන්ථයක්. උවාසක දසාවෝ මේ පොත උපාසක දශාංගය උපාසකයෙක් විසින් හදාරිය යුතු ප්‍රගුණ කළ යුතු අංග 10ක් මේ පොතෙහි සඳහන් වෙනවා. එතකොට මේ පොතෙහි උපාසකවරු කීප දෙනෙක්ගේම ජීවන මෝක්ෂාර්ථය, උපාසකයන්ගේ අවලම්බිනිය හා ඒකාදශ උපායෝ ලියන ලදී. ගුජරාටි අනුවාදයේද එක් සංස්කරණයක් දක්නට ලැබෙනවා. 8 වෙනි පොත අත්‍රකෘත දශා අන්තගඩ දසාෝ ඉවසීම් ස්වභාවය ගැන ආදර්ශමත් වූ දසාචාර්යවරයන්ගේ ජීවනය මේ ග්‍රන්ථයෙහි ලියන ලදී. ඔහු අටවැදෑරුම් කර්මයෙන් මිදී මෝක්ෂලාභය කළ අනෙක් දු කීප දෙනෙකුගේ ජීවනය ගැන මේ ග්‍රන්ථයෙහි ගුජරාටි අනුවාදයක්ද දක්නට ලැබෙනවා. එතකොට උවාසක දසාවෝ කියන කෘතිය දක්නට ලැබෙන්නේ උපාසකවරු කිහිප දෙනෙක් තමන්ගේ ජීවන මෝක්ෂාර්ථය, තමන්ගේ ජීවිතයේ මිදීම මෝක්ෂය ලබාගත් ආකාරය, ඒ උපාසකයන්ගේ අවලම්බිනිය, ඒත් එක්කම ඒකාදශ උපායන්, ඒ උපාසකයන් එල්බගත් උපාසක අංගය අවලම්බිනිය කියන්නේ. ඒ වගේම ඒකාදශ උපායන් 11ක් වුණු උපායන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එතකොට ගුජරාටි අනුවාදයේත් මේ වගේ එක සංස්කරණයක් දක්නට ලැබෙනවා. ගුජරාටි අනුවාදයේ තුලත්
එක් සංස්කරණයක් දක්නට ලැබෙනවා. එතකොට 8 වෙනි පොත තමයි අත්තකෘත දශා. අත්තකෘත දශා. අන්තගඩ දසා වූ තමයි පාලියෙන්. සංස්කෘතයෙන් අත්තකෘත දසා, අන්තගඩ දසා වූ තමයි ප්‍රාකෘතයෙන්. ඉවසීම් ස්වභාවය ගැන ආදර්ශමත් වූ. ඒ කියන්නේ ඉවසීම ආදර්ශමත් කරගෙන ජීවත් වුණු දස ආචාර්යවරයන්ගේ ආචාර්යවරු 10 දෙනෙක්ගේ ජීවන තොරතුරු මේ ග්‍රන්ථයේ ලියා තියෙනවා. අත්තකෘත දශායවත් අන්තකර දසාවෝ කියන කෘතියෙහි ඉවසීම කියන ගුණය ආදර්ශයක් කරගත් ආචාර්යවරු 10 දෙනෙක්ගේ තොරතුරු ඇතුළත් වෙනවා. ඒ අය අටවැදෑරුම් කර්මයෙන් මිදිලා වැළකී යුතු අටවැදෑරුම් කර්මයන්ගෙන් මිදිලා මෝක්ෂලාභය කළා කියලා සඳහන් වෙනවා. අනිකුදු කිහිප දෙනෙකුගේ ජීවනය ගැන මේ ග්‍රන්ථයේ තවත් කිහිප දෙනෙකුගේ ජීවන තොරතුරු මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ ග්‍රන්ථයට ගුජරාට භාෂාවෙන් කරන ලද අනුවාදයකුත් දක්නට ලැබෙනවා. එතකොට ප්‍රාකෘත භාෂාවෙන් රචිත උවාසක දසා උපාසක දසාංග කියන කෘතියේ සඳහන් වෙන්නේ උපාසකවරු 10 දෙනෙක් තමන්ගේ ජීවනයේ මෝක්ෂය ලබාගත්තු ආකාරය. ඒ උපාසකවරු 10 දෙනා අනුගමනය කරන ලද උපාසක වත්පිළිවෙත්. ඒ වගේම තමයි උපාසකයෙකු අනුගමනය කළ යුතු 11ක් වුණු උපායන්. එතකොට මේ ග්‍රන්ථයටත් ගුජරාට භාෂාවෙන් කරන ලද අනුවාදයක් දක්නට ලැබෙනවා සංස්කරණයක්. 8 වෙනි පොත තමයි අත්තකෘත දශා. අන්තගඩ දශාවෝ. ඉවසීම් ගුණය ආදර්ශයක් කරගත් ආචාර්යවරු 10 දෙනෙක්ගේ තොරතුරු. ඒ අය අටවැදෑරුම් වූ කර්මයන් ප්‍රහීන කරලා මෝක්ෂය ලබාගත්තු ආකාරය ජෛන ධර්මානුකූලව මේ ග්‍රන්ථ තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ ග්‍රන්ථයටත් ගුජරාට අනුවාදයක් තියෙනවා. අර ආචාර්යවරු 10 දෙනාට අමතරව තවත් කීප දෙනෙක්ගේ ජීවන තොරතුරු මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒකාදශ විපාක සුත්ත විත්තාංග සුයං කියලා සඳහන් වෙනවා. පාපයාගේද පුණ්‍යාගේද උත්පත්තිය කෙසේද? කෙබඳු පාපයකට කෙබඳු දඬුවමක්ද? කෙබඳු පුණ්‍යයකට කෙබඳු ලාභයක්ද යනාදිය මෙහි ලියන ලදී. 18 පාපයන් හා නව පුණ්‍යයෝද මේ පොතෙහි වර්ණනා කරන ලදී. නව පුණ්‍ය නම් අන්ත පුණ්‍ය, පාන පුණ්‍ය, ලාභ පුණ්‍ය, සයන පුණ්‍ය, මෙතන අන්න පුණ්‍ය, පාන පුණ්‍ය, ලාභ පුණ්‍ය, ශයන පුණ්‍ය, වස්ත්‍ර පුණ්‍ය, මත පුණ්‍ය, වචන පුණ්‍ය, ශරීර පුණ්‍ය, ශ්‍රද්ධා පුණ්‍ය කියන මෙන්න මේ නවවැදෑරුම් වූ පුණ්‍ය කොටස්. 18 පාපයෝ ප්‍රාණාතිපාත, මුෂාවාද, අදත්තා දාන, බ්‍රහ්මචර්ය, පරිග්‍රහ, ක්‍රෝධ, මාන, මායා, ලෝභ, රාග, ද්වේෂ, ක්ලේශ, පෛශූන්‍ය, පරප්‍රවාද, නින්දා, රති, අරති, මායා, මෘෂා, මිත්‍යා දර්ශන, ශල්‍ය කියන 18 යනු වෙනස් වෙනස් කුසලයට වෙනස් වෙනස් විපාකද, වෙනස් වෙනස් පාපයට වෙනස් වෙනස් විපාකද මෙහි දක්වා තිබේ. එතකොට ඊළඟ කෘතිය තමයි ඒකාදශ විපාක සූත්ත විත්තාංග සුයං කියලා හඳුන්වනවා. එතකොට මේ කෘතියෙහි සඳහන් වෙන්නේ පාපයාගේද පුණ්‍යාගේද උත්පත්තිය කෙසේද? පව් ක්‍රියා කෙසේද ඇති වෙන්නේ? පින් ක්‍රියා කෙසේද ඇති වෙන්නේ කියන කාරණය මෙහිදී විස්තර කරලා තියෙනවා. පාපයක් නම් ඒ පාපය කොහොමද සිද්ධ වෙන්නේ? පිනක් නම් ඒ පිනේ උපත කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද ඒ පින කළ යුතු වෙන්නේ කියන කාරණය. ඒ වගේම තමයි කෙබඳු පාපයකට කෙබඳු දඬුවමක්ද? මොන කරන ලද පාපයේ ආකාරයට
මොන ආකාරයේ දඬුවමක් ලැබෙනවද? කෙබඳු පුණ්‍යයකට කෙබඳු ලාභයක්ද? යම්කිසි පුණ්‍ය කටයුත්තක් කරාම ඒ පුණ්‍ය කටයුත්තට ලැබෙන පුණ්‍ය විපාකය පුණ්‍ය ලාභය මොන වගේද කියන එක මෙතනදී කතා කරලා තියෙනවා. යනාදී මෙන්න මේ කාරණා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අටලොස් පාපයන් 18ක් වුණු පාපයන් පව් ක්‍රියා 18ක් සහ නව පුණ්‍යයෝ පින් ක්‍රියා 9ක් මේ කෘතියෙහි වර්ණනා කරලා තියෙනවා. මොනවද මේ පින් ක්‍රියා? එතකොට අන්න පුණ්‍ය ආහාර දීමේ පින, පාන පුණ්‍ය පානාදිය දීමේ පින, ලාභ පුණ්‍ය ලැබීමේ පින, ශයන පුණ්‍ය සයන පුණ්‍ය නිදා ගැනීමේ සයනාසන දීමේ පුණ්‍ය පින, වස්ත්‍ර පුණ්‍ය වස්ත්‍රාදිය දීමේ පින, මත පුණ්‍ය මතඵල කිරීමේ පින, වචන පුණ්‍ය වචන විහාර කිරීමේ පින, ශරීර පුණ්‍ය ශරීර ලැබීමේ පින, ශ්‍රද්ධා පුණ්‍ය ශ්‍රද්ධාව ඉපදවීමේ පින කියන මෙන්න මේ පින් 9 ගැන සඳහන් වෙනවා මේ විත්තාංග සුයං හෙවත් ඒකාදශ විපාක සූත්‍රයේ. මොනවද නව පුණ්‍ය? අන්න පුණ්‍ය ආහාර දීම, පාන පුණ්‍ය පාන දීම, ලාභ පුණ්‍ය ලැබීමේ පින, සයන පුණ්‍ය සයනාසන පින, එතකොට වස්ත්‍ර පුණ්‍ය වස්ත්‍ර ලැබීමේ දීමේ පින, මත පුණ්‍ය මතඵල කිරීමට තියෙන අවස්ථාව පින, වචන පුණ්‍ය වචන පිට කිරීමට කතා කිරීමට තියෙන පින, ශරීර පුණ්‍ය මේ ශරීර ලාභයේ ලැබීමට තියෙන පින, ශ්‍රද්ධා පුණ්‍ය ශ්‍රද්ධාව ලැබීමට තියෙන පින කියන මෙන්න මේ පින් ක්‍රියා 9ක් ගැන මේ කෘතියේදී සඳහන් වෙනවා. ඒ වගේම තමයි අටලොස් පාප පව් ක්‍රියා 18ක් පිළිබඳව සඳහන් වෙනවා ජෛන ධර්මයට අනුව. මොකද ජෛන ධර්මය කියලා කියන්නේ පරම අවිහිංසාවාදීන්නේ. පරම අවිහිංසාවාදීන්. වැහි කාලය තුල තනකොළ පාගන්නේ නැහැ, සත්තු පාගන්නේ නැහැ. මේ වර්ෂා කාලය තුල භික්ෂුන් වහන්සේලා ධර්මචාරිකාවේ පිණ්ඩපාතේ ආතියේ යෑම නිසා මේ ජෛන ධර්මාන් අනුගාමිකයන්ගේ විශේෂ නින්දාවට ගැරහීමට පාත්‍ර වෙනවා. අන්න ඒ කාරණේදී තමයි බුදුරජාණන් වහන්සේ වස් කාලයේ අනුදැන වදාරන්නේත් මේ නිගණ්ඨයන්ගේ මේ පරම අවිහිංසාවාදයට ගරු කරමින්. එතකොට ප්‍රාණාතිපාත පරපණ නැසීම, මෘෂාවාද බොරු කීම, අදත්තාදාන සොරකම් කිරීම, අබ්‍රහ්මචර්යාව වැරදි බ්‍රහ්මචර්යාවේ හැසිරීම, පරිග්‍රහ කිරීම, ක්‍රෝධ ඉපදවීම, මානය ඉපදවීම, මායාවන් ඉපදවීම, ලෝභ කිරීම, රාගය ඉපදවීම, ද්වේෂය ඉපදවීම, ක්ලේශ කෙලෙස් ඉපදවීම, පෛශූන්‍ය කේලම් කීම, පරප්‍රවාද පුරාජේරු පුරසාරම් දෙඩීම, නින්දා කිරීම, රතිසුවේ විදීම, අරති නොඇලීම, එතකොට මායාව මෘෂා බොරුව, මිත්‍යා දර්ශන වැරදි දැකීම්, ශල්‍ය කියන මෙන්න මේ 18 අටලොස් වැදෑරුම් වූ පාපකාරණා හැටියට මේ ජෛන ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. එතකොට මේ අටලොස් වැදෑරුම් වූ පාප ක්‍රියාවන්ගෙන් වෙන් වෙන්නට ඕන කියන කාරණය තමයි ජෛන ධර්මයේ තුල සඳහන් වෙන කාරණා වෙන්නේ. වෙනස් කුසලයට වෙනස් විපාක. වෙනස් කුසල කටයුතු කරනකොට ඒවට වෙනස් විපාක ලැබෙන බව සඳහන් කළා. ඒ වගේම තමයි වෙනස් පාපයන්ට වෙනම පව් ක්‍රියා කරනකොට වෙනම විපාක ලැබෙනවා කියන කාරණයක් මෙතනදී සඳහන් කරලා තියෙනවා මේ කෘතිය තුල. එතකොට ජෛන ධර්මයේ නව පින් ක්‍රියා සහ 18 වැදෑරුම් 18 වැදෑරුම් පව් ක්‍රියා පිළිබඳව මේ සූත්‍රයේදී සඳහන් වෙනවා ප්‍රාකෘත භාෂාවෙන් රචිත. ද්වාදශ උපාංග කියන ප්‍රාකෘත ජෛන කෘතිය. ප්‍රථම උපපාතික සුත්ත උබ්බාදී අංග පුස්තකයේ දක්වන ලද බොහෝ විවරණ මෙහි අන්තර්ගත වෙනවා. අනුෂ්ඨානයන් නානාංගයන්ගේ විවරණ දෙවැනි රායපශේනි. ඒ කියන්නේ රාජා පසේනදී රජහා සමග කේසිනම් සාධුහුගේ ප්‍රශ්නෝත්තර
මෙහිදී දක්නට ලැබෙනවා. දැනට මුද්‍රණය කරලා නැහැ. තෘචීව ජීවාභිමය ආත්මයත් හා සංශ්ලිෂ්ට පදාර්ථයන්ගේ ආලෝචනය ඇලීම ජෛන ධර්ම විෂයේ බොහෝ ඥානව්‍ය විෂයන් මෙහි වර්ණනා කොට ඇත. එයත් මුද්‍රණය කරලා නැහැ. චතුර්ථ ප්‍රඥාපන කියන මේ කෘතියේ ප්‍රතිපාද්‍යා විෂය ආත්මයාගේත් පදාර්ථයන්ගේත් විස්තර මෙහි දැක්වෙනවා. ඒකත් මුද්‍රණය කරලා නැහැ දැනට. ජම්බුද්වීප ප්‍රඥප්ති ජම්බුද්දීව පන්නානි ජම්බුද්වීපයාගේ භූගෝලීය විවරණය අමුද්‍රිතයි. චන්ද්‍රගුප්ත චන්ද පන්නානි සූර්ය ප්‍රඥප්ති සූර පන්නානි මේ දෙක පලිත ගණිත ජ්‍යෝතිෂ විෂය කරන ලද ග්‍රන්ථය. සූර්යා කෙරෙන් පොළොවේද පොළොවෙන් චන්ද්‍රයාගෙහිද දුරත්වය චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ විශේෂයි වර්ණ නාමයේ පොත්වල දක්නට තියෙනවා. අමුද්‍රිතයි. මුද්‍රණය කරලා නැහැ. නීරාවලි නරකයාගේද නිරයගාමී මිනිස්යන්ගේද විවරණ. කල්පවාටි ශායන කප්පබාඩි සෙජ්ජා ස්වර්ගයාගේ අවසාන ගමන වේද කල්පයාගේ විවරණද එහි සිටියා වූ මිනිසුන්ගේ ගතිගුණද දක්වලා තියෙනවා. ඒකත් මුද්‍රණය කරලා නැහැ. උප්පකාක් ඌපියා ආකාශයාගේද එහි ග්‍රහයන්ගේද විවරණ අන්තර්ගත වෙනවා. ස්වර්ග ගමනට උපකාරී වූ බොහෝ කරුණු මෙහි විවරණය වෙනවා. එතකොට ද්වාදශ උපාංග 12ක් වූ උපාංග පිළිබඳව මෙහිදී කතා කරනවා. පළවෙනියෙන්ම උපපාතික සූත්‍රය උබ්බාදි අංග කියන පොතෙහි දක්වන ලද බොහෝ විවරණ මෙහි අන්තර්ගත වෙනවා. අනුෂ්ඨානයන් අනුව සිටීම් නොඑක් අංගයන්ගේ විවරණ මෙහි දැක්වෙනවා. ඒ වගේම තමයි දෙවැනි රාය පශේනි රාජා දෙවැනි ප්‍රසේනදි කොසල් රජතුමා සමග කේසී කියන සාධුගේ ප්‍රශ්නෝත්තර මෙහි ඇතුළත් වෙනවා. කේසී කියන සාධුවරයා පසේනදි කොසල් රජුරෝ සමග කරන ලද ප්‍රශ්නෝත්තරාවලිය තමයි මෙහි දැක්වෙන්නේ. එතකොට තුන්වැන්න ජීවාභිමය ආත්මයත් එහා සංශ්ලිෂ්ඨ පදාර්ථයත් මේ ආත්මය අපේ ජීවය පිළිබඳව මේ ආත්මයත් ඒ ආත්මයට හේතු වුණු පදාර්ථයන් පිළිබඳවත් විස්තර පදාර්ථයන් අල්ලා ගැනීම පිළිබඳව විස්තර ඇතුළත් වෙනවා. එතකොට ජෛන ධර්මය විෂයෙහි බොහෝ ඥානකාරක විෂයන් ඥානය උපදවන විෂයන් මෙහිදී වර්ණනා කරලා තියෙනවා. හතරවෙනි මේ චතුර්ථ ප්‍රඥාපන හතරවෙනි ප්‍රඥප්තිය මේ පොතෙහි ප්‍රතිපාද්‍යා විෂය මේ ආත්මයේත් පදාර්ථයන්ගේත් විස්තර මේ චතුර්ථ ප්‍රඥාපනා කියන කෘතියෙහි දක්නට ලැබෙනවා. එතකොට තුන්වැනි ජම්බුද්වීප ප්‍රඥප්ති කියන කෘතිය. ඒක ප්‍රාකෘතයෙන් ජම්බුද්දීව පන්නානි කියලා හඳුන්වනවා. ජම්බුද්වීප ප්‍රඥප්ති කියන කෘතිය ප්‍රාකෘතයෙන් ජම්බුද්දීව පන්නානි. මෙතන ජඹදිව භූගෝලීය විවරණයක් තමයි තියෙන්නේ. දඹදිව භූගෝලීය විවරණයක් මේ කෘතියේ දක්නට ලැබෙනවා. එතකොට චන්ද්‍රගුප්ත හේවත් චන්ද්‍ර පන්නානි සූර්ය ප්‍රඥප්ති සූර පන්නානි චන්ද්‍ර පන්නානි සූර්ය ප්‍රඥප්ති සූර පන්නානි මේ දෙක චන්ද්‍ර ප්‍රඥප්ති සහ සූර්ය ප්‍රඥප්ති කියන දෙකෙහි පලිත ඵල සහ ගණිත ගණනය කිරීම කියන ජ්‍යොතිෂයේ ගණනය කිරීම සහ ඵල කියන දෙකක් තියෙනවනේ. එතකොට ඒ පලිත ගණිත ඵල සහ ගණිතය කියන ජ්‍යොතිෂ විෂයෙහි කරන ලද ග්‍රන්ථය මේක. ජ්‍යොතිෂය පිළිබඳවත් සඳහන් වෙනවා ජෛන ධර්මයේ තුල. ඒ වගේම සූර්යා කෙලෙන් පොළොවේහිද. එතකොට සූර්යා සහ පොළොවත් පොළොව සහ චන්ද්‍රයාගේ අතර තියෙන දුර. ඒ වගේම චන්ද්‍රග්‍රහණ කියන්නේ මොනවද? සූර්යග්‍රහණ කියන්නේ මොනවද? ඒ විශේෂෙහි වර්ණනා. චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ පිළිබඳව වර්ණනා මේ චන්ද්‍රපන්නානි සහ සූරපන්නානි කියන කෘති දෙකෙහි
වර්ණනා කරලා තියෙනවා. ඒ වගේම නිරාවලි ආ කියන කෘතියක් තියෙනවා. 8 වෙනි. නිරාවලි ආ කියන කෘතෙහි අපාය පිළිබඳව විස්තරයක් අන්තර්ගත වෙනවා. එතකොට අපායගාමී මනුෂ්‍යයින් පිළිබඳවත් විස්තර කරලා තියෙනවා. නිරාවලි ආ කියන කෘතියේ. එතකොට කල්පවාටි ශායන කප්පබාඩි සෙජ්ජා කියනවා ඒ කෘතියට. ඒ කල්පවාටි ශායනේවා කප්පබාඩි සෙජ්ජා කියන කෘතිය ස්වර්ගයාගේ අවසාන ගමන වෙනවද? ස්වර්ගගාමී වීමද අවසාන ගමන. එවන් නැත්නම් කල්ප විවරණ කල්ප පිළිබඳව විවරණයක් තියෙනවා. ඒ කල්පයන්ගේ සිටියා වූ මිනිසුන්ගේ ගතිගුණ පිළිබඳව විස්තර දක්වලා තියෙනවා. මේ කප්පබාඩි සෙජ්ජා හෙවත් කල්පවාටි ශායන කියන කෘතියේ. එතකොට උප්පකාක් ඌපියා කියන කෘතිය. උප්පකාක් ඌපියා කියන කෘතියේ අහස සහ ග්‍රහයන්ගේ තොරතුරු විවරණය කරලා තියෙනවා. මේ අහසේ සිටින ග්‍රහයන්ගේ තොරතුරු විවරණය කරලා තියෙනවා. එතකොට ස්වර්ග ගමනට ස්වර්ගය කරා යාමට උපකාරී වන බොහෝ කරුණු මෙහි විවරණය කරලා තියෙනවා. එතකොට මූලික කරුණු අතරේ පළමුවෙනි උපපාතික සූත්‍රය, එතකොට දෙවැනි රායපශේනී සූත්‍රය, තුන්වෙනි ජීවාභිමය සූත්‍රය, එතකොට හතරවෙනි චතුර්ථ ප්‍රඥාපන සූත්‍රය. එතකොට මෙන්න මේ කියන කෘතිවල පිළිවෙලින් උපාසක අංග කොසල් රජතුමා සහ කේසි කියන සාධුවරයා අතර ප්‍රශ්නෝත්තර ශරීර ආත්ම හා පදාර්ථ පිළිබඳව විස්තර අන්තර්ගත වෙනවා. ජෛන ධර්ම විෂයේ බොහෝ ඥානමය කාරණා මෙහි අන්තර්ගතයි. එතකොට ආත්මයේ සහ පදාර්ථයේ විස්තර චතුර්ථ ප්‍රඥාපන කියන සූත්‍රයේදී සඳහන් වෙනවා. උපපාතික සූත්‍රය, රායපශේනි සූත්‍රය, එතකොට තෘතීය තෙවැනි ජීවාභිමය සූත්‍රය, හතරවෙනි චතුර්ථ ප්‍රඥාපන සූත්‍රය, මෙන්න මේ වගේ අපි කතා කරපු තොරතුරු ඇතුළත් වෙනවා. එතකොට ජම්බුද්වීප ප්‍රඥප්ති කියන කෘතිය. එතකොට චන්ද්‍රගුප්ත හේවත් චන්ද්‍ර පන්නානි කියන කෘතිය. සූර්ය ප්‍රඥප්ති හේවත් සූර පන්නානි කියන කෘතිය. එතකොට නිරාවලි ආ කියන කෘතිය. කප්පබාඩි සෙජ්ජා කල්පවාටි සායන හේවත් කප්පබාඩි සෙජ්ජා කියන කෘතිය. එතකොට උප්පකා ඌපියා කියන කෘතිය. මෙන්න මේ කෘති ඒ ජෛන දහම තුළ විවරණය කර ඇති ලක්ෂණ විස්තර කරන්නට යොදාගෙන තියෙන කෘති හැටියට ජෛන ප්‍රාකෘත භාෂාවෙන් රචිත ජෛන දහමෙහි එන කරුණු ඒ විවරණයන් අන්තර්ගත කෘති හැටියට සඳහන් කරන්නට පුළුවන්. එතකොට සමහර තැන්වල මේ කෘති ඔබට බොහෝ තැන්වල හමු වෙලා නැහැ. නමුත් විවිධ පොතපත පරිශීලනය තුලින් ලබාගත් කරුණු මෙහි අන්තර්ගත කරලා තියෙන්නේ. ප්‍රාකෘත භාෂාවේ සාහිත්‍යමය ලක්ෂණ ප්‍රාකෘත භාෂා සාහිත්‍ය තරමක් විශාලයි. තරමක් නෙමෙයි බොහෝ විශාලයි ප්‍රාකෘත සාහිත්‍ය. එතකොට ප්‍රාකෘත සාහිත්‍යයේ යම් මේ කරුණු පිළිබඳව අපි මේ බොහොම සරලව කතා කරගෙන යන්නේ වැදගත් කරුණු පිළිබඳව. එතකොට ඒ කරුණුත් ඔබේ ජීවිතයට ළඟා කරගන්න මේ පාඩමින් මේ ඉගෙනගත්ත කරුණු උපකාරී වෙන්නට ඇති, මහෝපකාරී වෙන්නට ඇති. තවත් සාහිත්‍යාත්මක කරුණු සමග අපි ඉදිරි පාඩමකින් හමු වෙමු. ඒ ඉදිරි පාඩමෙන් හමු වෙන තෙක් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන
මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය